කියන්නේ තමයි මොකද්ද? රාජ්‍ය වෙනුවෙන් පිපිදෙන්න. දෙවියන් වහන්සේගේ රාජ්‍ය වෙනුවෙන් මොකද කරන්න ඕනේ? පිපිදෙන්න කියලා කියනවා. මේ පිපිදෙනවට අපි කියනවා ඉංග්‍රීසියෙන් arise. පිපිදෙන්න, නැගිටින්න. නැගිටින්න බැබලියන්න කියලා කියනවා නේ. ඉතින් රාජ්‍ය වෙනුවෙන් පිපිදෙන්න. මම ඔයගලන්ට කතා කරන්නම් උප්පත්ති 4:25 වෙනි පදේ ඉඳන් අපි යමු පද කීපයක් තියෙනවා. අපේ තුලින් අපි කතා කරමු. දෙවියන් වහන්සේ අද අපිට කතා කරන්න යන පරිච්ඡේද කීපය. ඒකේ කියනවා ආදම් නැවත තමාගේ භාර්යාව හැඳින්නේ ඈ පුත්‍රයෙකු බිහි කර ඔහුට සේත් යන නම තැබුවාය. මක් නිසාද කායින් ආබෙල් මැරූ හේයින් ඔහු වෙනුවට දෙවියන් වහන්සේ මට වෙන වංශයක් නියම කර දුන්සේකයි ඈ කීවාය. සේත්ද පුත්‍රයෙක් උපන්න. ඔන්න බලන්න. දැන් ආබෙල් මැරුණා. ආබෙල් නැති වුණ නිසා මොකද උනේ? ඒ වෙනුවට කවුද දුන්නේ? තව දරුවෙක් දුන්නා. ඒ කියන්නේ ආබෙල්ගෙන් දෙවියන් වහන්සේ යමක් කරන්න බලාගෙන හිටියේ නේ. නමුත් යක්ෂයා මොනවද කරේ? ඒක නැවැත්තුවා. සාතන් එක නැවැත්තුවා. එතකොට දෙවියන් වහන්සේ මොනවද කරේ? ඒ වෙනුවට තව කෙනෙක් දෙනවා. ඒ වෙනුවට තව කෙනෙක් දෙනවා. දැන් අපි යමු 5:18 වෙනි පදේට. උප්පත්ති 5:18 වෙනි පදේ ඉඳන් 24 වෙනකන් අපි කියවනවා. හලෙලූයා. ඔන්න බලන්න. ඒකේ මෙහෙම තියෙනවා. යේරෙත් 160 අවුරුද්දක් ජීවත් වූ පසු ඔහුට දාව ඒනොක් උපන්නේය. හරි. එතකොට එයාට 160 දී තමයි කවද ඉපදෙන්නේ? ඒනොක්. ඒ කියන්නේ 160ට කලින් දරුවෝ ඉපදුනා. නමුත් අර තෝරගත්තු කෙනා ඉදිරියට ගෙනියන්න ඕන කෙනා ඉපදුනේ ඒ කාලේ. තේරුණාද? දරුවෝ ඉපදුනා. නැත්තේ නෑ. නමුත් තෝරගත්තු කෙනා දෙවියන් වහන්සේ ඉදිරියට ගෙනියන්න මේ වංශය ගෙනියන්න මේ ජාතිය ගෙනියන්න සභාව ගෙනියන්න තෝරගත්තු කෙනා ඉපදුනේ ඒ කාලේ. ආමෙන්. ඊට පස්සේ 19 වෙනි පදේ යේරෙත් ඒනොක් ඉපදූ පසු 800 අවුරුද්දක් ජීවත් වුණේ. ඔහුට දාව පුත්‍රයද දුවරුදු උපන්නෝය. ඊට පස්සෙත් ඉපදුනා. යේරෙත්ගේ සියලු දවස් 960 අවුරුද්දක් ඔහු මලේය. ඊට පස්සේ 21 ඒනොක් 65 අවුරුද්දක් ජීවත්ව මෙතුසලා ඉපදුණා. එතකොට එයාගේ තාත්තට 160 දී එයාව ඉපදුනේ. එයාට අර තෝරගත්තු දරුවා මෙතුසලා ඉපදෙන්නේ කීයද? අවුරුදු 65 වයසක් වෙනවා. දැක්කද? දැන් ඒනොක් ඉපදෙනවා. ඒනොක් මෙතුසලා ඉපදූ පසු අවුරුදු 300ක් දෙවියන් වහන්සේ සමග හැසුරුනේ. ඔවුන්ට දාව පුත්‍රයෝ දුවරුද. එතකොට ඒනොක් මොනවද කරේ? ඒනොක් ලීඩ් කරා සෙනගව. අවුරුදු 300ක් දෙවියන් වහන්සේගේ ධර්මිෂ්ඨකම ගැන ඉගැන්වුවා. දෙවියන් වහන්සේ සමග හැසුරුණා. දෙවියන් වහන්සේ සමග ඇවිද්දා. අන්න ඒකයි. මේ දෙවියන් වහන්සේත් එක්ක අත්අල්ලන් ඇවිද්දා නෑ. එයා කොච්චර ලං වුණාද කියන්නේ දෙවියන් වහන්සේ ලං වුණ තරම කොච්චරද කියන්නේ ඔහුව ගත්තා. ඒ කියන්නේ ඇවිද්ද කොච්චර ලං වෙලා ඇවිද්දද කියන්නේ දෙවියන් වහන්සේ එහෙනකො ගත්තා. පොඩ්ඩක් හිතන්න. දැන් අපි ඔක්කොම ගන්න යන්නේ. මේ පොළවේ ඉන්න සියලු අයව ගන්න යන්නේ. හැබැයි කවුද ළඟින් ඇවිදින්නේ? හොඳට මතක තියාගන්න. ගන්න. කවුද ළඟින් ඇවිදින අය තමයි ගන්නෙ. Tamanට ඕන විදිහට ඇවිදින අය නෙවෙයි ගන්නෙ. ස්වාමින් වහන්සේ සමග ඇවිදින අය. අන්න ඒක හොඳට මතක තියාගන්න. ස්වාමින් වහන්සේ සමග ඇවිදින අය තමයි උන්වහන්සේ ගන්න. ඊට පස්සේ කියනවා 23 පදේ ඒනොක්ගේ සියලු දවස් 365 අවුරුද්දක් තවද ඒනොක් දෙවියන් වහන්සේ සමග හැසුරුණේ. දෙවියන් වහන්සේ ඔහු ගත් බැවින් ඔහු තවත් දොඩක් නාලද්දී. හාලෙලූයා. දැක්කද? අන්න ඒක හොඳට මතක තියාගන්න. අපි උන්වහන්සේ සමග ඇවිදිනවද කියලා. එතකොට මේ කාලයේදී මොකද කොනේ? එක්කෙනෙක් උප්පත්ති 6:8 වෙනි පදේ කියනවා එක පුද්ගලෙක් හිටියා. මොනවාද? දෙවියන් වහන්සේ සමග ධර්මිෂ්ඨව සිටියා. අපි ඒක කියමු. හලෙලූයා. උප්පත්ති 6:8 වෙනි පදේ මෙන්න මෙහෙම කියනවා.
එහෙත් නෝවා ස්වාමීන් වහන්සේගෙන් කරුණාව ලැබුවේ. අන්න නැකර. ඒක ඉංග්‍රීසියෙන් කියනවා but Noah found grace in the eye of the Lord. දැකලා දැන් මේ ඔක්කොම පියවර මොනවද ගියේ? ආදම් ගියා, සේත් ගියා, එනොක් ගියා, මේ ඔක්කොම ගියා. දැන් මෙතුසලා ඉන්නවා තාම. මෙතුසලා ඉන්නවා තාම. කායකද? දිව්‍යන් වහන්සේත් එක්ක ඉන්නවා. පොළවේ ඉන්නවා මෙතුසලා. නෝවත් එක්ක ඉන්නවා. නමුත් ජල ගැල්මට කලින් මොකද උනේ මෙතුසලා? මැරුණා. එක ජල ගැල්මට පළමුවෙන් මෙතුසලා ස්වාමින් වහන්සේ ගත්තා. දැන් මේ ගිය ඔක්කොම ගත්තා නේද? එවනේ මැරිච්ච අය ඔක්කොම කාගාවටද ගියේ? ස්වාමින් වහන්සේ ගාවට ගියේ. අපි මේ පදේට පොඩ්ඩක් එන්න ඕන බලන්න. මෙතුසලා මැරුණාට පස්සේ තමයි ඔන්න විනිශ්චය එන්නේ පොළොවට. හරිද? ඒතන්ට එමු. ජල ගැලුණ වනවසෑදීම හරි. අශේන ආකාශ. ඒ ජලේ නෝවා උල්ල. ඒකේ තියෙනවා නෝවා අවුරුදු 120ක් මොනවද කරේ? අවුරුදු 120ක් නැව හදමින් මිනිසුන්ට දේශනා කරා. ඒක 2 පේතරස් 2 5 වෙනි පදේ ලියලා තියෙනවා. ඔන්න බලන්න. 2 පේතරස් 2 5 වෙනි පදේක ලියලා තියෙනවා. නෝවා මොනවද කරේ කියලා. ඒක කියන උන්වහන්සේ අභක්තිකයන් ලෝකයේ පිට ජල ගැලීමේ පැමිණුව කල පුරාණ ලෝකයේ ඉතිරි නොකොට ධර්මිෂ්ඨකමේ දේශනාකාරයෙක් කවුද? නෝවා. ධර්මිෂ්ඨකම මිනිසුන්ට දේශනා කරා. මෙතුසලත් එක්ක ඒක දේශනා කරා කියලා Book of Jasher එකේ යේෂර්ගේ පොතේ ලියලා තියෙනවා. ඒ යේෂර්ගේ පොතේ ලියලා නැද්ද කියලා ඉරහඳ තාරකා නතර කරනකොට ජොෂුවගේ කාලේ ජොෂුවා 10-13 වෙනි පරිච්ඡේදයේ ලියලා තියෙනවා ජේෂර්ගේ පොත, ධර්මිෂ්ඨයාගේ පොත. ඒ පොතේ ලියලා තියෙනවා මෙතුසලා කායකද දේශනා කරේ. නෝවා සමග ධර්මිෂ්ඨකම දේශනා කරා මිනිසුන්ට හැරියෙන්න දෙවියන් වහන්සේට. මොකද මහා ජලගල්මක් ඇවිල්ලා විනාශ වෙනවා. දැනටත් මිනිසුන්ට කියන්නේ ඒක. මිනිස්සු hina වෙනවනේ කිව්වා. මිනිස්සු hina වෙනවා. එදා මිනිස්සු hina වුණා වගේම අදත් මිනිස්සු hina වෙනවා. ඒක යේසුස් වහන්සේ කිව්වේ නෝවාගේ කාලය වගේදී කාබී. ඒ විතරක් නෙමෙයි ආවහ විවාහ කරමින් වෙළඳාම් කරමින් මිනිස්සු කාලය ගත කරනවා. ජල ගැල්ම පැමිණිලා නෝවා බෝට්ටුවට යනකම් මිනිස්සු දැනගෙන හිටියේ නෑ. පොඩ්ඩක් හිතන්න. එතකොට මේ මෙතුසලා වුණ බලන්න. මෙතුසලා මරුණා විතරයි. ස්වාමින් වහන්සේට ගියා විතරයි. මොකද ආවේ? විනිශ්චයට ආවා. මොකද මතක තියාගන්න. මේ ආත්මික පියවර. මගරන් පොඩ්ඩක් පෙන්වන්න පොඩි පින්තූර ටික හරිද? ඒ ආත්මික පියා මෙතුසලා ගියා විතරයි. මොකද්ද පොළොවට ආවේ? විනිශ්චයට ආවා. ඒ කියන්නේ ජල ගැල්මේ විනාශ කරා. පොළොව ජල ගැල්මේ විනාශ කරලා විනිශ්චය ආවා. නමුත් සෙනගව බේර ගන්න කවුද ආවේ? රිඩීම කෙනෙක්. නෝවා ආවා. නෝවා වෙනුවට යේසුස් වහන්සේ අපිට ආවා. ආමේන්. දැක්කද? විනිශ්චයක් තියෙනවා. හරි. ඒ ඔයගොල්ලෝ මම පින්තූර ටිකක් පෙන්නන්න යන්න ඕන බලන්න. මේ හීබ්‍රු 11:7 කියන්නේ ඒකම තමයි. මොකද්ද ඒකේ මට ඔයගොල්ලන්ට පෙන්නන්න ඕනේ. ඒකේ පෙන්නන්නේ by faith Noah being divinely warned. අනතුරු ඇදහුවා. of things not yet seen. නොදකපු දේ ගැන. මොකද්ද? වර්ෂාවක් වෙන්න යනවා, විනාශ වෙන්න යනවා. අනතුරු ඇඟවනවා. අනේක මට පෙන්නන්න. ඔන්න මම ඔයාලට පින්තූර ටිකක් ඔන්න බලන්න පෙන්නන්න. ඒ අය මේ පොළවේ ජීවත් වෙලා ආත්මික පියවරු ඒගොල්ලෝ දෙවියන් වහන්සේ ගාවට ගිය අය. මේ තමයි මේ ඩේවිඩ් විල්කර්සන් කියන මේ ඇමරිකාවේ පාස්ටර් කෙනෙක්, ඉවැන්ජලිස්ට් කෙනෙක්, ප්‍රොෆිට් කෙනෙක්. 2011 තමයි එයා මැරුණේ. තේරුණාද? එයා ලොකු සේවයක් ඇමරිකාව තුල කරා. මුළු ලෝකෙටම කරා. එයාගේ දේශනා බොහෝ අය අහලා ඇති. මමත් අහලා තියෙනවා. ඔන්න බලන්න ඊළඟ එක්කෙනා. කවුද? මම මේ ඕඩර් එකට දැම්මේ.
හාල්ටන් නෙවෙයි පාස්ටර් කෝල්ටන් බලන්න මොන තරම් සේවයක් කරලාද උන්වහන්සේ ගාවට ගියේ. ආත්මික පියෙක්. කී දෙනෙකුගේ ආත්මික පියා වුණාද ඔබ බලන්න. ඔන්න මං තාම පින්තූරයක් දාන්න. රේන්හාඩ් බොන්කේ. එයා 2019 මැරුණා. මේ සීමිත කාලයක මං ගත්තේ. ගොඩාක් අය මට දාන්න වෙලාවක් නැහැ. බොහෝ අය ඉන්නවා. හරිද? එතකොට මෙයා මොන තරම් සේවයක් කරන මිලියන ගාණක් සෙනග ආවා ගැලවීමට. දෙවියන්සේ යාතුලි මොන තරම් බලවත් දෙයක් කරාද? නමුත් එයා මොකද උනේ? එයා ගියා ස්වර්ගයට. ඒ ආත්මික පියා ගියා ස්වර්ගයට. ඔන්න බලන්න ඊපස් මොකද? මොරිස් සෙරුලෝ. එයා මේ 2020 මැරුණේ ජූලි 10. මොරිස් සෙරුලෝ. ඔව් මේ UAE වලටත් ආවා. බලන්න. එයා ලොකු සේවයක් දෙවියන් වහන්සේ වෙනුවෙන් කරපු කෙනෙක්. ඔන්න බලන්න. මෙයා කවුද? රවි සකරායා. මේ ළඟදී බැරුණි. ඉන්දියා ජාතික ඇමරිකාවේ ජීවත් වුණු විශාල සේවයක් කරා. එයා අපොලොජිස් කෙනෙක්. එයා තර්ක මේ බයිබලයේ සම්බන්ධව තියෙන තර්කය නිවැරදි කරා මිනිස්සුන්ට. ශ්‍රේදාලා දේශනා. ඔව්. එයා නිවැරදි කරා මිනිස්සුන්ට. මිනිස්සු බොහෝ අය ගැලවුණා. බොහෝ ආත්මික පියෙක් හැටියට ඔහු සැලකුවේ. බොහෝ අය. මොන බලන්න. අන්තිමේ කෙනා මේ දවස් ගානකට කලින් මැරුණේ. සති දෙකකට කලින් මැරුණේ. ඉර්වින් බැක්ස්ටර්. අවසාන කාලයේ සම්බන්ධ උගන්වන හොඳ දේශකයෙක් ඇවිත්. එයා මේ ළඟදී මැරුණේ. එතකොට පොඩ්ඩක් බලන්න මේ ආත්මික පියවරු මැරුණා. දැන් අපි පොඩ්ඩක් ඔන්න බලන්න අපි එමු. ඔයගලන්ට මං එන්නම් තැනකට කිවන්න. හොඳට පොඩ්ඩක් සිහියට ගන්න. හරිද? දෙවියන් වහන්සේ ඊජිප්තුවේදී හරිද? ජාකොබ් ජීවත් වෙලා ඉන්නකොට ජාකොබ් මැරුණා. එතකොට ජෝසප් හිටියා. එන්නේ. එතකොට ජෝසප්ත් මැරුණා. එතකොට ජෝසප්ගේ සහෝදරයෝ රූබන්ලා ඒ පෙරපත ඒගොල්ලෝ මැරුණා. එවනේ. ඒගොල්ලෝ මැරුණම ආත්මික පියවරු මැරුණම ඒගොල්ලෝ ස්වර්ගයට ගියා. ගිය ගමන් මොකද්ද දන්නවද උනේ? සීසන් එක වෙනස් වුණා. ඒගොල්ලෝ ජීවත් වෙච්ච සීසන් එක ක්‍රමය පරිසරය හැම දෙයක්ම වෙනස් වුණා ශනිකෙම. මොකද නායකයෙක් පත් වුණා කියලා බයිබලයේ ලියලා තියෙනවා ජෝසප්ව අඳුරන්නේ නැති. නායකයෙක් පාරාවෝ කෙනෙක් පත් වුණා ජෝසප්ව අඳුරන්නේ නැති. මොකද උනේ සරකට? අවුරුදු 400ක් වහල්ලු වුණා. ඇයි මම මේ කියන්නේ බලන්න. ඔසවා ගැනීමත් ළඟයි. ඒක විතරක් නෙවෙයි. මොකද ස්වාමින් වහන්සේ මාව මේ සභාවෙන් අරගෙන යන කාලයක් ළඟයි. සීසන් එක වෙනස් වෙන්න යන්නේ. ඔගොල්ලෝ ඉදිරියට ආවේ නැත්තම් වහල් කමකට සියලු දෙනාම යන්නේ. මේ දේ ඉදිරියට කරගෙන යන්න කවුරු හරි ආවේ නැත්තම් වහල් කමකට සියලු දෙනා අරගෙන යන්න. one man show අවශ්‍ය නැහැ මේ සභාවට. මම කවදාවත් one man show දාලා නැහැ. මට ඕන විදිහට මැස්ස ගැහුවේ නැහැ කවදාකවත්. මම ගැහුවේ නැහැ. අද මගේ මේ දවසේ නිවාඩුව මට පහසු වෙලාව මේ දවස තමයි. මට පොඩ්ඩක් බුදිය ගන්න තියෙන වෙලාව මේක තමයි. එහෙම කියලා සභා කරේ නෑ. පංගුවක් කරලා උදේ අපේ සර්විස් එක තියෙනකොට පාන්දර ඉඳන් මුල් කාලේ මං දන්නේ නැහැ මේ සාගරලා බඩු ගෙන්න එනකොට මම මැසේජ් හදාහද මේවා ඩොකියුමන්ට් PDF හදා දෙන්න. අපි කාලේ එහෙම දුන්නා දෙවියන් වහන්සේට සහෝදරයෝ. අපි කාලේ දෙවියන් වහන්සේට එහෙම දුන්නා.
ඔබ දෙනවා නම් මට අද තමයි දවස මගේ වේලාව මේක තමයි දවස මේ වෙලාවට තමයි මට දෙවියන් වහන්සේට දෙන්න පුළුවන් ගාලා ඔබ මැස්ස ගහන්නේ ඔබට ඕන විදියට. දෙවියන් වහන්සේට ඕන විදියට නෙවෙයි. තේරෙනවද? ඔබ මැස්ස ගහන්න ඕනේ දෙවියන් වහන්සේට ඕන විදියට. දෙක. හොඳට මතක තියාගන්න. සීසන් එක වෙනස් වෙනවා. මාව මේ දෙවියන් වහන්සේ අවුරුදු 10ක් මේ UAE තුල මාව ගෙනවා. අවුරුදු 10න් අවුරුදු 4ක් සෙනඟට ඉගෙනුවා. පිලිපීන් අයට බොහෝ අයට ඉගෙනුවා. ඉතුරු අවුරුදු 6 සභාව කරා. තේරෙනවද? දැන් දෙවියන් වහන්සේ කියනවා මීට වැඩිය සෙනඟක් ඉන්නවා. ආශිර්වාද ලබා. මොකද එකක් පෙන්නන්න ඕන බල ආබ්‍රහම්ගේ ජීවිතයෙන් ගන්න. ආබ්‍රහම් හාරන් වලින් එනවා අපි උපත් 11 30යි 31යි 32යි වගේ දාන්න. ඕන බලන්න. ආබ්‍රහම් හොඳට මතක තියාගන්න. 31 තේරා තමාගේ පුත්‍රව ආබ්‍රහම්ද තමාගේ පුත්‍රව හාරන්ගේ පුත්‍රයා වන ලෝද තමාගේ පුත්‍රව ආබ්‍රහම්ගේ භාර්ය වන තමාගේ යෙහෙළිය වූ සාරායිද කැඳවාගෙන ඔවුන් සමග කානාන් දේශයට යන පිණිස ඌර් නම් වූ කල්ලිවරුන්ගේ නුවරින් පිටත්ව ගොස් හාරන්ට පැමිණ එහි වාසය කළ. හාරන් වල නැවතුණා. මේ දෙවියන් වහන්සේ ආබ්‍රහම්ට කතා කරලා තිබුණා එන්න කියලා. තේරුණා? කොහොමද තිබුණේ? ඒක 12 වෙනි 12 එකට එනවා. ඊට පස්සේ ආපහු වෙන්නේ ඊට පොඩ්ඩක් පල්ලයට එක පදයක් දැම්ම 12 එකනි පළවෙනි පදේ. තව එකක් පල්ලයට එන්නේ ඔල එනවා. හරි. ඒක ලියන්න ඔන්න බලන්න ස්වාමීන් වහන්සේ ආබ්‍රහම්ට කතා කොට. ඒ කියන්නේ මේකේ හරියට තේරෙන්නේ නැහැ මේ කතා කරනවා වගේ තමයි තේරෙන්නේ. එහෙම නෙවෙයි. ඔන්න බලන්න ඉංග්‍රීසි ලියලා තිනවා. Now the Lord had said to Abraham. කතා කරලා තිබුණා. දෙවියන් වහන්සේ ආබ්‍රහම්ට කතා කරලා තිබුණා. මොකද කතා කරලා තිබුණේ? නුඹේ දේශයෙන්ද නුඹේ න්‍යායන් කෙරෙන්ද නුඹේ පියාගේ ගෙදරින්ද පිටත්ව මා විසින් නුඹට පෙන්වන දේශයෙන් ඔක්කොම අතහැරලා එන්න. හැබැයි ඒ කාලේ මොකද උනේ? ඒ කාලේ බැඳීම වැඩි. තාත්තා ඉන්නකම් පුතේකට තීරණයක් ගන්න බෑ. බැඳීම වැඩි. මොකද ඒ නායකත්වය තාත්තා තුල තියෙන්නේ. දැන් අපි යනවා 31 වෙනි පදේට. 11:31 වෙනි පදේට. ඔන්න බලන්න. දැන් මොකද උනේ? 32 වෙනි පදේ කියනවා ඒකේ 31 ඉවර නැහැ. පොඩ්ඩක් දාන්න බලන්න. ඒකේ කියනවා යෙලිය සාරාද දේශයේ පිණිස ඌර්නම් වූ කල්දිවරුන්ගේ නුවර පිටත්ව ගොස් හාරන්න පැමිණි එහි වාසය කළේ. ඊට පස්සේ 32 ඒකේ කියනවා තේරාගේ දවස් 205 අවුරුද්දක් තේරා හාරන්හිදී මලය. ආබ්‍රහම්ගේ තාත්තා මැරුණා. මැරුණාම මොකද උනේ? තාත්තා ගියා දෙවියන් වහන්සේ ගාවට. සීසන් එක වෙනස් වුණා. මොවලුන ගන්න. තේරා මැරිච්ච ගමන් මොකද්ද වෙනස් වුනේ? සීසන් එක. මොකද අපි සිංහලෙන් කොහොමද සීසන් එකට කියන නම? කාලය වෙනස් වුණා. තාත්තා ආත්මික පියා ගියා විතරයි. ආත්මික පියා NEM එකෙන් ගියා විතරයි. මොකද වෙනස් වෙන්නේ? ස්වභාවයෙන් කාලය වෙනස් වෙනවා. සමහර අයට කියනවා අනේ පාස්ටර් ගියාට පස්සේ මේක තවදුරටත් ඉදිරියට යයිද? සාමාන්‍යයෙන් එහෙම අහන්නේ. මොකද දන්නවද? කාලය වෙනස් වෙනවා. තාම එක්කෙනෙක්වත් නැහැ උස්සගෙන යන්නේ. පාස්ටර් අපි මොන සභාවකට යන්නේ කියලා නම් අහන්න එන්න එපා මගේ ගහ. මේක ඉදිරියට කරගෙන යන්න. අනේ පාස්ටර් අපි කොහෙටද යන්නේ? ඒකට තමයි මේ කතා කරන්නේ. දෙවියන් වහන්සේ කතා කරනවා තාම කෙනෙක් නැහැ. ඉස්සරහට එන්න. තාත්තා මරුණාම මොකද උනේ? ගෙදර මලගේ. මලගේ ඇස්ස දැන් දෙවියන් වහන්සේ කතා කරනවා. ආබ්‍රහම් මම පෙන්නන දේශයට යන්න
දැන්වත් දැන් තාත්තා මැරුණානේ. ඔබ වහන්සේ මේ මොනවද මේ කියන්නේ? බලගියක් අස්සේ අපිට යන්න පුළුවන්ද? ප්‍රශ්න එන අප්සෙට් ඔක්කොම දාලා යන්න බෑ මේවා. අම්මා තනියම ඔයා මොනවද මේ කියන්නේ? එහෙමනේ. යන්න බෑ ප්‍රශ්නනේ. ප්‍රශ්නනේ යන්න බෑ. අම්මා තනියම තාත්තා මැරුණා. අම්මා ගෙනාවා. ආබ්‍රහම් අම්මව ගෙනාවා කියලා ලියලා තියෙනවද? ලෝත්ව එක ගෙනාවා කියලා. අම්මව දාලා ඇවිල්ලා. සහෝදරවරුනි මේ කාලය වෙනස් වෙනවා. ආත්මික පියා ගියාට පස්සේ ඔබට දුක ඇතෙයි. මගේ ඈමෙන් ඔබට දුකක් ඇති වෙයි. නමුත් දෙවියන් වහන්සේට ඕනේ ඔබ නැගිටින්නයි. ආබ්‍රහම් දුකෙන් ඇති. දෙවියන් වහන්සේට ඕනේ දුක බදාගෙන ඉන්න නෙවෙයි. ආබ්‍රහම් නැගිටින්න, පිපිදෙන්න, ඉදිරියට යන්න. ඒකයි මාතෘකාව. රාජ්‍ය වෙනුවෙන් පිපිදෙන්න, ඉදිරියට යන්න. දෙවියන් වහන්සේට ඕනේ ඉදිරියට යන්න. අනානේ එතන ඉන්න නෙවෙයි. අම්මා පවුනේ. අම්මා දාන්නේ තනියමනේ. එතකොට අම්මටත් සෙත්ත පොච්චි තමයි වෙන්නේ යන්නේ එහෙම වුණොත් එහෙම. අල්ලගෙන ඉන්න අය ඉන්නවනේ. අර මේක තියෙනවනේ. අරක තියෙනවනේ. එතකොට මොකද දැන් දෙවියන්වහන්සේ කරන්නේ? ඩෝංගල ඒවට පහර දෙනවා. අයියෝ ඒකත් ඉවරයි. ඊට පස්සේ ඔබ අල්ල ගන්නවා නම් යම් කිසි දෙයක් වැඩිපුර ඒ වලටමයි පහර පදි. පොඩ්ඩක් බලන්න. ඒ දන්නවද? ඔබට කතා කරනවා දෙවියන් වහන්සේ නැගිටින්න. ඉදිරියට යන්න. ආබ්‍රහම් ඉදිරියට ගියා. දැක්කද? ආබ්‍රහම් අතරුනේ නෑ. ආබ්‍රහම් ඉදිරියට ගියා. හලෙලූයා. හොඳ ආදර්ශයක් ගන්න ජොෂුවා වල බලන්න. ජොෂුවා 1 ජොෂුවා 1 ඔන්න බලන්න. ස්වාමින් වහන්සේගේ මෙහෙකරු වූ මෝසෙස් මැරුණු පසු ස්වාමින් වහන්සේ මෝසෙස්ගේ සේවකයා වූ නූන්ගේ පුත්‍රයාට යොෂුවාට කතා කොට කියනසේ කොහොමද බලන්න මොනවද කියන්නේ කියලා. හරි? කවුද දැන්? ආබ්‍රහම් දෙවියන් වහන්සේ මෝසෙස්ට බාර දුන්නා කවුද? මේ සෙනග පොරොන්දු දේශයට ගෙනියන්න. එයා පොරොන්දු දේශයට ගෙනියන එක එයා නැති කරගත්තා. අර ගලට කතා කරලා වතුර එන්න කතා කරන්න කියන එකට ගලට ගැහුවා. එතකොට එයාට යන්න බැරුණා ගලක් වුණා. ගලක් වුණේ නෑ. ගලට ගහපු ස්වාමීන් වහන්සේ යේසුස් වහන්සේට ගහපු නිසා යට යන්න හම්බුන්නේ නෑ. දැන් මොකද වෙන්නේ ඕනේ බලන්න. පොරොන්දුවක් දුන්නා දෙවියන් වහන්සේ සෙනගට. දෙවෙනි පදයට බලන්න. හරි. දෙවියන් වහන්සේ මාගේ මේකරු වූ මෝසෙස් මලය. දැන් දෙවියන් වහන්සේ මෙහෙමද කිව්වේ? මාගේ ප්‍රොෆේතවර වූ මෝසෙස් මලය. එමෙද කිව්වේ? එමෙද කිව්වේ? දෙවියන් වහන්සේ ප්‍රොෆිට් ලව කඳවන්නේ. දවස් 3න් බිස්නස් වැඩි වෙන්න. 3 steps to increase your financial life. එහෙම ඒගොල්ලෝ කඳවන්නේ. සර්වන්ට්ලා කඳවන්නේ. සේවකයෝ කඳවන්නේ නැත්නම්. මෝසෙස් ප්‍රොෆෙටවරයෙක් කියන එක අපි කවුරුත් දන්නවා. ඒ වුණා දෙවියන් වහන්සේ කතා කරන්නේ කාටද? සේවකයන්ට. කැඳවන්නේ සේවකයන්ට. මාගේ මෙහෙකරු මෝසෙස් මලය. එබැවින් දැන් නුඹ මේ මුළු සෙනගත් නැගිට මා විසින් ඔවුන්ට එනම් ඊශ්‍රායල් පුත්‍රයන්ට දෙන දේශයට මේ ජොර්දානෙන් එතරව යන්න. ඔන්න කඳවනවා. කාවද? ජොෂුවාව. ජොෂුවා මෝසෙස්ට කතා මෝසෙස් පියතුමනි. මෝසෙස් ඒ කියන්නේ කවුද බෙලා තිබ්බ සෙනකට? පිය. ඔබගේ ආත්මික පියා අබුදාබියෙන් අරගෙන යනවා. ඔබ වෙන්න ඕනේ වන් මෑන් ෂෝ ගහන කෙනෙක් නෙවෙයි. ඔබ වෙන්න ඕනේ සභාවේ පියෙක්. සභාවට පියෙක් වෙන්න. පියා තමයි කෑ කරන්නේ අනිත් අය ගැන. තාත්තා තමයි දරුවෝ ගැන කෑ කරන්නේ. මගේ දරුවෝ. වන් මෑන් ෂෝ නෙවෙයි. දෙවෙනි මාසේ ඒව නෙවෙයි අවශ්‍ය වෙන්නේ. සභාවට පියෙක් ඕනේ. වගකීමක් දරන්න පුළුවන් කෙනෙක්. අනිත් අය හොයලා බලන්න පුළුවන් කෙනෙක්. ප්‍රොෆෙටවරු නෙවෙයි හොයන්නේ.
ප්‍රොපේතවරු තමයි අන්තිමදී ඔක්කොම අනාගන්නේ. අන්තිම කාලේදී මොකද අන්තික්‍රිස්තු ඇවිල්ලා රවට්ටන්නේ ප්‍රොපේත වාක්‍ය කියලා හාස්කම් කරලා. අන්තික්‍රිස්තු මිනිස්සුන්ට රවට්ටන්නේ ඒව කරලා. ඒ වන්වි ඔබට ඕනේ දැන් වචනේ. උන්වහන්සේ තුල බියෙන් යුතුව ජීවත් වෙන්න. උන්වහන්සේගේ සභාව ඉදිරියට අරගෙන යන්න. ජොෂුවා දැකටෙන්න. මෝසෙස් මගේ සේවකයා කරා වගේ ඔබ මේ සෙනග අරගෙන යන්න. දැන් කවුද සභාව අරගෙන යන්නේ? කවුද ඉන්නේ අරගෙන යන්නේ? බලන්න තා පද කීපයක් අපි කියවමු බං. ඔව්. නුඹලා අඩිය තබන සියලුම ස්ථාන මා විසින් මෝසෙස්ට කී ලෙස නුඹලාට දුනිමි. දැක්කද? ඒ කියන්නේ ඔගොල්ලෝ මේ රැළ අරගෙන යන්න ඉදිරිපත් වෙන කවුරු හෝ නමුත් දෙවියන් වහන්සේ වුන් සමග ක්‍රියා කරනවා. ආමේන්. ඒක අන්න ඒකයි වෙන්න ඕනේ. සභාවට පියෙක් ඕනේ. සභාවට පියෙක් ඕනේ. සෙනගරණියන්. ඕකේ 6:7 බලන්න. ශක්තිමත්ව ධෛර්යමත්ව සිටින මක්නිසාද මේ සෙනගල දෙන හැටියට මා විසින් ඔවුන්ගේ පියවරුන්ට දිවුල දේශයෙන් නුඹ ඔවුන්ට උරුම කරලා දෙන්නේ. කවුද උරුම කරලා දෙන්නේ? දෙවියන් වහන්සේද ජොෂුවද? දෙවියන් වහන්සේ තමයි සටන් කරන්නේ. ජොෂුවා උරුම කරලා දෙනවා කියලා කියන්නේ. පැහැදිලි සිංහලේ ලියලා තියෙනවා. දෙවියන් වහන්සේ කියනවා මේ පියවරුන්ට දිවුල දේශය නුඹ ඔවුන්ට උරුම කරලා දෙන්නේ. මොකද? නුඹ මගේ ක්‍රියාව කරන්නේ. එතකොට ඔබගේ යුතුයකම තමයි මේ සභාවේ සෙනගව පොරොන්දු දේශයට අරගෙන යන්න. ඒක මම යන්නේ මගේ කැමැත්තකින් නෙමෙයි. හොඳට බලන්න කියන්න. මගේ පැමිණීම දක්වා අර ක්‍රියාපොතේ කියනවා කවුද? පාවුලුතුමා මගේ යෑමෙන් පසුව මේ රැළට වෘකය එන්න පුළුවන්. ඇවිල්ලා රැළ විනාශ කරන්න පුළුවන්. මොකද බොරු ගුරුවරු ඉන්නේ. හතර වටේම දැන් බොරු ගුරුවරු ඉන්නේ ඔක්කොම. එමිනිස්සු ඔබව රවට්ටන්න පුළුවන්. එයින්ද සභාවට ඕනේ ප්‍රොපේතවරු නෙවෙයි. සභාවට ඕනේ හාස්කම් කරන අය නෙවෙයි. සභාවට ඕනේ පියෙක්. දෙවියන් වහන්සේ 12 දෙනෙක්ගෙන් යේසුස් වහන්සේ 12 දෙනෙක් තෝරගත්ත මේ උන්වහන්සේගේ මිනිස්ට්‍රිය කරන්න. 70 දෙනෙක් නෙවෙයි. 70 දෙනෙකුට බලය දුන්නාට 500 ගාණක් උන්වහන්සේ ඔසවා ගැනීම හිටියද 120 දෙනයි හිටියේ පෙන්තකොස්ත දවසේ. ගෘහයේ උඩ හිටියේ 120 දෙනා. 500ක් බලන් හිටිය උඩ යනවා. අද ඔක්කොම උඩ යනවා බලන් ඉන්නේ. නමුත් උන්වහන්සේගේ සේවය කරන්න අරගෙවම කවුරුත් නැහැ. මේවා මේ කණෙන් ආලා මේ කණෙන් පිට කරනවා වැඩක් නැහැ සහෝදරනි. ඔබ කොහෙත්ම සුදුසු නැහැ උන්වහන්සේගේ අභිමුඛයට එන්නේ ඒ වුණොත්. මොකද දන්නවද? ඔබට ගණන් දීමක් තිබෙනවා. ඔබට දරුණු ගණන් දීමක් තිබෙනවා. පොඩ්ඩක් හිතන්න අර සෙනග. තේරුණාද? අර සෙනග ජල ගැලීමට නොවගේ කාලේදී ඒ එක්කෙනෙක්ගෙන් අපිට ගිහිල්ලා අහන්න පුළුවන් වුණොත් එහෙම මේ ඔයා කොහොමද අර ජල ගැලීමේ ඔයාට අත්දැකීමක් තියෙනවද ජල ගැලීම? ඔව් තියෙනවා. අපිට මේ නෝවා කිව්වා මේ වැස්සක් වහිනවා, ජලය ගලනවා, බෝට්ටු එනවා, මේ බෝට්ටුවක් හදනවා. මේක අපි ගණන් ගත්තේ නෑ. ඉතින් මොකද උනේ? වැස්ස ආවා, ගම් වතුර ආවා, වැටුණා. අපි පුළුවන් විදිහට කඳු මුදුන් වලට අපි ගියා. ඒ උනට අපි දැක්කා මේ බෝට්ටුව මේ පාවෙවි එනවා. බෝට්ටුව ටිකක් ලඟ වුණා. ඒක රැල්ලක් ඇවිල්ලා වැදිලා මාව විශ් වෙලා වගේ බෝට්ටුව ගාවට ගියා. බෝට්ටුවේ අර ලොකු මේ ලෑලි බෝට්ටුවට ගාවට ගියා. මම දොරට මෙහෙම ජනෙල් වලට මෙහෙම හයියෙන් ගැව්වා. නෝවා! දොර අරින්න නෝවා! අත්දැකීමක් ගන්න. නෝවා දොර අරින්න.
දොර ලෝව නෙවෙයි අරින්නේ. දොර ලෝව නෙවෙයි වැව්වේ. වහපු කෙනයි අරින්නේ. දැන් ඔබට කියන්න තියෙන්නේ ඒක නෙවෙයි. ජේසුනි දොර වහන්න එපා. දොර හැරලා තියෙන්නේ වැහුවට පස්සේ නම් වඩන්නේ නැහැ. මනාලි ගත්තට පස්සේ දොර වහනවා. මනාලි හෙට අනිතර ගත්තට පස්සේ මොකද වෙන්නේ? දොර වහනවා. දොර වැහුවට පස්සේ ගහලා වැඩක් නැහැ. කිසිම කෙනෙකුට යන්න බෑ. ඊට කලින් පිපි දෙන්න. ජොෂුවා පිපිදුනා වගේ පිපි දෙන්න. ඔන්න බලන්න දෙවියන් වහන්සේගේ ආත්මය ඔන්න බලන්න ක්‍රියා කරපු හැටි ඔන්න බලන්න. අපි යමු ගණන් කතා 11 16 ඉඳන් 17. 16 ඉඳන් 14. 11 16 ඉඳන් 14. ඔන්න බලන්න. දෙවියන් වහන්සේ ක්‍රියා කරපු විදිහ. ඒක කියන ස්වාමීන් වහන්සේ මෝසෙස්ට කතා කොට සෙනගගේ වැඩි මහල්ලන්ව ඔවුන් කෙරේ මුලා දෑනින්ව සිටින බව නුඹ දන්නා වූ ඊශ්‍රායල් වැඩි මහල්ලන්ගෙන් 70 දෙනෙකු මට රැස් කර ඔවුන් නුඹ සමග සිටින පිණිස සම්මුඛ වීමේ කූඩාරව ළමකට කන බාර කියන්නේ. එතකොට මෝසෙස් කියනවා 70 දෙනෙක් තෝරගන්න ඔයා ගිහිල්ලා තෝරගන්න. කවුද තෝරගන්න කියන්නේ? දෙවියන් වහන්සේ මේ තෝරගන්න. අද සභානායකයන් කීප කවුරුවක්ද තෝරගන්න බැරි වැඩක් නැහැ. මම ඔයාව තෝරගන්නම් බද. මම ඔයාව තෝරගන්නම් සිස්ටර්. මම ඔයාව තෝරගන්නම් මේ වැඩේ. කවුද ඉන්නේ තෝරගන්න? ඇයි තෝරගන්න ඕන බලන්න. මෝසෙස් කියන්නේ තෝරගන්න කියලා. ඇයි තෝරගන්න ඕන බලන්න. මොකද්ද කියන්නේ? මම බැස එහිදී නුඹ සමග කතා කරන්නෙමි. නුඹ තනියම සෙනගගේ බර නුසුලා ඔවුන් නුඹ සමග එය උසුලන පිණිස නුඹ කෙරෙහි තිබෙන ආත්මයෙන්ගෙන මම ඔවුන් කෙරෙහි තබන්නෙමි. ආමෙන්. තිරාන් ඔයා තනියම බර උසුලන්න එපා. ඔයා ඉසුලුවා ඇති. දැන් මම සභාවේ ඔයා තෝරගත්තු කෙනෙක් ඉන්නවා නම් එයා ඉස්සරහට අරගෙන ඉන්න. ඔයා තුල ක්‍රියා කරපු ආත්මය කොටසක් මම එයාගේ තුල ක්‍රියාත්මක වෙන්න සලස්වන්නම්. මොකද එයාත් බර දරන්න. මට කවුද ඇවිල්ලා බර දරන්නේ? කවුද ඇවිල්ලා සභාවේ බර දරන්නේ? පොඩ හිතන්න. අපි සභාවේ පටන් ගත්ත කාලේ ඉඳන් අපි බර දැරුවා. අපි බර දැරුවා. අපි ඕනෑවට වැඩි දෙවියන් වහන්සේට සේවය කරන්න කියලා ණය වුණා. දෙවියන් වහන්සේ කියන හරි. ඒක ඉල්ලන් කනවා කියලා කියන්නේ. දෙවියන් වහන්සේ A වලින් ඉඳන් B වලට යන්න කියලා C වලට ගිහිල්ලා පෙන්නන්න කියලා ණය වුණා. තාම ණය ගෙවනවා. ඒ දෙවියන් වහන්සේ කියලා නෙවෙයි දෙවියන් වහන්සේට හෙල්ප් කරන්න ගිහිල්ලා. හරි මෝඩ මිනිහෙක් මම මේ මිනිහා. නමුත් බර අතෑරියේ නෑ. අපි කවදා බර අතෑරියේ නෑ. සෙනගව සභාවට ගේන්න බ්‍රදර් මොකද්ද පාස්ටර් මට කාඩ් එකක් කරන් දෙන්න මම දෙන්නම් මම හොඳ සේවයක් කරන්න අරිමු හරි ගත්ත කාඩ් එක ගෙන තිබ්බා ගත්ත 3000 දුන්නා ගැව්වා ගත්ත වහන මොකටද දෙවියන් වහන්සේ කියලා නෙවෙයි ඒක තමයි මෝඩ තකතිරු වැඩ ක්‍රියාපොතේ අර පස්වෙනි පරිච්ඡේදයට ආවම මතකද ඔයගලන්ට මම මේ පාර කිව්වා මතකද අපි පොඩ්ඩක් බලමු එහෙනම් මතක් වෙනත් එක්කම විනිසුන්ට පෙට්ටි දාන්න සල්ලි පෙට්ටියක් දාන්න ඕනේ පාස්ටර් 1000 සභාවට එන්නේ පෙට්ටි දාන්න පෙට්ටිකාරයෝ ක්‍රියාපතේ පහේ පළවෙනි පදෙන්න නමුත් අනානියස් නම් එක්තරා මිනිසෙක් සපීරා නම් තමාගේ භාර්යාව සමග ඉඩමක් විකුණා යන්න තමාගේ භාර්යාව දැනුවත්ව මිලේ කොටසක් තමාගෙන එක්තරා කොටසක් ගෙනවිත් පේරිතයන්ගේ පාමුල තැබුවේ 3 නමුත් පේතුරුස් කතා කොට අනානියස්නි ශුද්ධාත්මයන් වහන්සේ රවටා බිමේ මිලේ කොටසක් තබා ගන්නට සාතන් උඹගේ සිත පෙළඹුවේ පෙරවුවේ මක් නිසාද 4
ඒක තිබියදී නුඹටම අයිතිව තිබුණා නොවේද? වික්කයන් පසුත් මිල නුඹේ කැමැත්ත යටතේ තිබුණා නොවේද? නුඹේ සිතින් මෙබඳු දෙයක් යෝජනා කරන්නට යෙදුනේ කොහොමද? නුඹ බොරු කෙරුවේ මිනිස්යන්ට නොව. කවුරු හොර මට බොරු කරා නම් සල්ලි අරගෙන. ඒගොල්ලෝ බොරු කරේ මිනිස්යන්ට නොවේ. කාටද බොරු කරේ? දෙවියන් වහන්සේටයි. ඒගොල්ලෝ බොරු කරේ දෙවියන් වහන්සේටයි. ඕක තමයි මට කිව්වේ. එහෙනම් ගිය දේ ගියා. මෝඩකම් වෙන්නේ මෝඩකම් නොකරන්න. ඒක තමයි ජීවිතයේ අත්දැකීම් කියන්නේ. නමුත් බර කරට ගන්න ඉන්නේ කවුද? අපි මොසෙස් ගියර අතන්ට යනවා. ගණන් කතා 11:16. බර කරට ගන්න කවුද? නුඹලාගේ බර. මොසෙස් නුඹ උසුලන බර මම කොටසක් මෙගලන්ට දෙන්න. ඔබ තනියම උසුලන්න එපා. සභාවේ කවුද බර ගන්න ඉන්නේ? ආත්මික පියා යනවා. සීසන් එක වෙනස් වෙනවා. සභාවේ කාලය වෙනස් වෙනවා. මොකද්ද වෙන්නේ? බුදිය ගන්න යනවා මොන්න අනියමයි කාලේ දැන්. පාස්ටර් උත් නැහැ මොකුත් නැහැ. කිසිම දෙයක් නැහැ. කිසි උනන්දුවක් නැහැ. උනන්දුව තියෙන ඒගොල්ලෝ හිර වෙලා. හිරෙච්ච ඒගොල්ලෝ මල වෙලා. මැරිච්ච ඒගොල්ලෝ බොර වෙලා. මේ පුල්පිට් එකේ කතා කරපු ඒගොල්ලෝ ලෝකේ දැන් ඉන්නේ. පුල්පිට් එකේ දේශනා කරපු අය දැන් ඉන්නේ ලෝකේ. ලොවෙත් නැහැ ලොබි ගහෙත් නැහැ. ඒගොල්ලෝ ඒකනද හොට්ටෝ මේ බ්‍රදර් බේබි හිටිය කෙනෙක් නේ. අයියෝ මේ සිස්ටර් මේ හිටිය කෙනෙක් නේ. ඔව්. ඒ සීසන් එක වෙනස් වෙන. පොඩ හිතර ගන්න. තව මොකද්ද වෙන්න ඕනේ කියලා. එඩි කතා කරන්න බෑ නේ. නුඹ කෙරේ ඉතිබෙන්නේ ඊට පස්සේ කියනවා මොකද්ද? ඔවුන් නුඹ සමග ඒ උසුලන පිණිස නුඹ කෙරෙහි තිබෙන ආත්මයෙන් ගෙන මම ඔවුන් කෙරෙහි තබන්නෙමි. හාලෙලූයා. බලන්න. දෙවියන් වහන්සේ ඒ දේ නිවේද මේ සභාවට කරන්න යන්නේ. පාස්ටර් ඩිලන්ත තුල ක්‍රියාත්මක වෙච්ච ඒ ආත්මේ කොටසක් නොවේද මගේ තුල ක්‍රියාත්මක කරන ඇරි. මට පාස්ටර් ඩිලන්තට අවංකව කියන්න මේ මගේ ගෝලයා කියලා. මොකද මං ගෝලෙක්ව මං හැසිරෙන්නේ. එතකොට ඔයගොල්ලෝ කවුද වෙන්නේ? ඔයගොල්ලෝ කවුද වෙන්නේ? ඔයගොල්ලෝ මට කියන්නේ නෝන පාස්ටර් අපි මොකද්ද කරන්න යන්නේ? අන්නේ කොහොමද දෙයක්? පාස්ටර් අපි මොකද්ද කරන්න ඕනේ ඊළඟ ස්ටෙප් එක? අපිට කියන්න හොඳ දෙයක්. පියෙක් වෙන්න සභාවට ඒකයි වෙන්න ඕනේ. ප්‍රොෆිට් කෙනෙක් නෙමෙයි වෙන්න ඕනේ. මම කියන කෙනා නෙමෙයි වෙන්න ඕනේ. සින්දු හදාගෙන මෙයා කරලා පින්තූර ගහන හාලෙලූයා හාලෙලූයා තමන්ගේ ප්‍රොෆයිල් හදාගන්න එකක් නෙමෙයි වෙන්න ඕනේ. මම කියන කෙනා මරා ගන්න. පියෙක් වෙන්න සභාවට. එහෙම වුණොත් විතරයි සභාව ඉස්සරහට දෙවියන් වහන්සේ ගෙනියන්නේ. සර්වන්ට්ට විතරයි දෙවියන් වහන්සේ කතා කරන්නේ. ප්‍රොෆෙට්ලා නෙමෙයි. ජොෂුවා මාගේ සේවක ජොෂුවා මොනවද කිව්වේ? ස්වාමිනී මමත් මගේ පවුලත් ඔබට සේවය කරමි. හාලෙලූයා. අපේ යාඥාවෙත් අපි ඒක තමයි කරන්නේ. අපි පවුලක් ඇටියට ස්වාමිනී අපි සේවය කරනවා. ඔබ කොහෙන්ද අපි ගෙනියන්නේ? අපි සේවය කරනවා. දැන් අර පින්තූරයක් දාන්න. අන්තිම පින්තූරය තියෙන්නේ මේ චර්ච් එකේ නටබොන්න. බලන්න. හාලෙලූයා. මේක තමයි මොන සභාවද? එපීස සභාව. මොකක්ද සභාව? එපීස සභාව. එපීස සභාවේ හිටපු බිෂප් කවුද දන්නවද? මතකද? තිමෝතියස් සේවය කරපු සභාව. අනේ පාස්ටර් මේක නටබුන් වෙලානේ. සභාවේ සෙනග නෑනේ. සෙනග නෑ.
සෙනඟ විසිරුණා. මුළු ලෝකෙම විසිරුණා. සභාව කියන්නේ ගොඩනැගිල්ලක් නෙවෙයි. NEM මෙතන නැති වෙයි. නමුත් ඔගොල්ලෝ තමයි NEM එක. ඔගොල්ලෝ තමයි මේ බීජය ව්‍යාප්ත කරන්න ඕනේ ගිහිල්ලා. බලන්න තමන්ගේ සේවයේදී දරුවෙක් වගේ හදාගත්තු තිමෝතියස්ට පාවුලුතුමා කතා කරන විදිහ බලන්න. එක අපි තිබදි පොතට එක තිමෝතියගේ පස් වර්තමාන වෙන්නේ තියෙන ඕක තමයි දැන් තියෙන්නේ. එක තිමෝති දෙකේ එකේ ඉඳන් අපි කතා කරමු. අපිට යන්න දානවන පද එක තිමෝති දෙකේ එකේ ඉඳන් අපි යනවා. හොඳයි. ඒක තියෙනවා මෙහෙම. ඉතින් අප විසින් සියලු ආකාර භක්තියෙන් සහ සංසුන්කමින් සමාදාන වූ නිශ්චල ජීවිතයක් ගත කරන පිණිස රජවරුන් හා උසස් තනතුරු දරන සියල්ලන් ඇතුළුව මේ කාටද මේ කතා කරන්නේ? තිමෝතියස්ට මේ කතා කරන්නේ පවුලතුමා. තිමෝතියස් මගේ පුත්‍රය. එහෙමයි. හරිද? ඊට පස්සේ කියන දෙවෙනි පදේ සියලු මනුෂ්‍යයන් උදෙසා ඉල්ලීම්ද යාඥාවද මැදිහත්කම්ද ස්තුති දීම්ද පවත්වන්නට සියල්ලට පළමුවෙන් අවවාද කරමි. මේ සියලු මනුෂ්‍යයන් ගලවනු ලැබ සැබෑව දැන ගැනීමට පැමිණෙනවාට කැමැතිව බලන්න එයාගේ හදවත බලන්න. සියලු මනුෂ්‍ය ගැලවෙන පිණිස මිනිසුන්ට දේශනා කරන්න. තිමෝතියස්ට අවවාද දෙනවා. සභාව දිගටම කරගෙන යන්න. එපිස සභාව නටපු. සභාව නටපු. NEM එකක් නැති වෙයි හෙට එනකොට. නමුත් දෙවියන් වහන්සේගේ වචනේ නැති වෙන්නේ නැහැ. ජේසුස් වහන්සේ කිව්වනම් මගේ වචනය පහව යන්නේ නැහැ කියලා. ආස පොළව පහව ගියත් මගේ වචනය පහව නොයන්නේ. එතකොට කවුද අවවාද දෙන්නේ? කවුද මිනිසුන්ට සුභාරංචි කියන්නේ? කවුද මේ සියලු මිනිසයන් ගලවනු ලැබ සැබෑව දැන ගැනීමට පැමිණෙනවාට කැමැති? සැබෑව කවුද කියලා කියන්නේ දැන්? කවුද අප අතර ඉන්නේ සැබෑව ගිහිල්ලා කියන්නේ මිනිසුන්ට දැන්? මෙය අපගේ ගැලවුම් කාර්යයන් වන දෙවියන් වහන්සේ ඉදිරියේ යහපත් ප්‍රසන්නව තිබේ. ඒ ප්‍රසන්නව තියෙන දේ තමයි අපි කරන්නේ. මක් නිසා ඇත්තේ එක දෙවි කෙනෙක් සහ දෙවියන් වහන්සේටත් මිනිසයන්ටත් අතර එක මැදිහත් කාර කෙනෙකුයි. ඊට පස්සේ කියනවා ටක්කින් අපි හරියට නෑ මේ දෙක තිමෝතියකට දෙක තිමෝති දෙකේ අන්න බලන්න ඕකයි හරි. එබැවින් මාගේ දරුව ක්‍රිස්තුස් යේසුස් වහන්සේ තුල තිබෙන කරුණාවෙන් ශක්තිමත් වෙන්න. ඔන්න යව ශක්තිමත් වෙනවා. බොහෝ සාක්ෂිකාරයන් ඉදිරියේ නුඹ මාගේ ඇසූ දේම වෙන අයටත් උගන්වන්න සමර්ථ වූ විශ්වාසවන්ත වූ මිනිසයන්ට බාර දෙන්න. ඒකනේ මමත් කරේ ඔයගලන්ට. දැන් වෙන කෙනෙකුට බාර දෙන්න පුළුවන්. දැන් මට කවුද ඉන්නේ බාර දෙන්න? ඒකම කියන්නේ. ඔන්න මොකද කියන්නේ? බොහෝ සාක්ෂිකාරයන් ඉදිරියේ. ඔන්න සාක්ෂිය. මම දැන් වට කඳවන. මගේ ආසවතුන් ස්වාමිනේ කවවද මම කැඳවන්නේ. කැඳවලා මම මේකේ සාක්ෂිකාරු ඉදිරියේ මම මේව ආශිර්වාද කරනවා. මෙයා ගීතිකා කණ්ඩායමක් මෙහෙ වෙනවා. මෙයා වචනීය මෙහෙ වෙනවා. මම කොහොමද කරන්නේ? පියෙක් වෙන්න ඕනේ සභාවට. මම කොහොමද කරන්නේ? නුඹේ මගෙන් ඇසූ දේම වෙන අයටත් උගන්වන්නට සමර්ථ වූ විශ්වාසවන්ත පුද්ගලයන්ට බාර දෙන්න. කොහොමද මම බාර දෙන්නේ? අයියෝ. පොඩ හිතන්න. මං හිතුවේ මේක අන්තිම දේශනාව වෙයි කියලා මේක මම කරන්නේ. නමුත් දෙවියන් වහන්සේ කරුණාව දුන්නොත් ඊළඟ සිකුරාදාටත් අපිට කරතයි. තුන ක්‍රිස්තුස් යේසුස් වහන්සේගේ යහපත් සේවකයෙකු මෙන්න දුක් විඳීමට පංගුකාරයෙක් වෙන්න. යහපත් සේවයක් කරන්න දුක් විඳින්න බෑ.
යහපත් තරකට එන්න. චාටර් කඩ වැඩ නම් බෑ. සුභාරංචිය මේ සමර් එකේ කියන්න බෑ ප්‍රශ්නේ වැඩි. වින්ටර් එකේ කියන්න බෑ සීතල වැඩි. ඕකේ මැද්ද කාලෙකදී අපි බිසි. දෙක. හතර. හේවාකම් කරන්නව කිසිවෙක ඔහු සේවකු මෙන් ලියා ඒක පොට පහ දාන්නකෝ. මට එන්න ඕනේ 8 වෙනි පදයට එන්න. 8 වෙනි. මගේ සුභාරංචියේ ප්‍රකාරයට දාවිද්ගේ වංශයෙන් උපන් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මලවුන්ගෙන් නැගිට සිටින බව සිහි කරන්න. ඒ සුභාරංචිය නිසා වරදකාරීකු මෙන් බැඳුම් යන දුක පවා විඳිමි. නමුත් දෙවියන් වහන්සේගේ වචනය බැඳලා නැත. බැඳුම් වලින් බැඳලා මාව නැවැත්තුවට දෙවියන් වහන්සේගේ වචනය බැඳලා නැහැ. මොකද ඒක ජීවමානයි. එක්කද? එතකොට ජීවමාන වචනයක් ඔබ තුල තියාගෙන ඉන්නවා. ඔබ ඒක බීජය දාන්නේ නැහැ. මතක තියාගන්න අපිට ලොකු ගණන් දීමක් තියෙනවා. අනිත් අයට අපි සුභාරංචි කියන්නේ නැත්තම් ලොකු ගණන් දීමක් තියෙනවා. 10 එබැවින් තෝරාගත් අයද ක්‍රිස්තුස් යේසුස් වහන්සේ තුල ඇත්තා වූ ගැලවීමට සදාකල තේජස සමග ලබන පිණිස ඔවුන් නිසා සියල්ල ඉවසමි. ඒ දුක ඉවස ගන්න පුළුවන් මොකද දන්නවද? යේසුස් වහන්සේ තුල ගැලවීමට මේ තෝරගත්තු සැලකට ඒක යන්න නිසා දුක ඉවස ගන්න පුළුවන්. අනේ මේ අයත් ගැලවෙනවා. එහෙම වෙන්න නම් මොනවද දන්නවද? එයාගේ සම්පූර්ණ පොළවේ තියෙන බර අඩු වෙන්න ඕන. පොළවේ තියෙන බර අඩු වෙන්න ඕනේ එහෙමයි. එහෙම අඩු හින්දා තමයි ඉවසනවා කියලා කියන්නේ. දුක ඉවසනවා. මොකද මම මරුණාට පස්සේ මම උන්වහන්සේ ගාවට යනවා. ආත්මික පියා යනවා. කාලය වෙනස් වෙනවා. මතකද කියන්නේ? නෝවා කොම්ෆෝර්ට් කියලා කියන්නේ නෝවාට. බුද නෝවා සෙනග 8 දෙනෙක් බේරගත්තා. අන්තිම ආත්මික පියා මෙතුසලා ගියාට පස්සේ විනිශ්චය පොළොවට ආවා වගේ මේ පොළොවට ඉක්මනින් විනිශ්චය එන්න යනවා. අපි අර රූප වලින් පෙන්වුවේ රේන්හාඩ් බොන්කේ මැරුණා. නමුත් ආත්මික පියවරු මැරුණා. නමුත් දෙවියන් වහන්සේ බීජ පැල කරා. ඩැනියල් කොලින්ඩ් කියන කෙනා තමයි මේ මිනිස්ට්‍රි එක අරගෙන යන්නේ. ඒ වගේ සභාව ඉදිරියට යන්න. ඒ ආත්මික පියවරු සභාවේ නැගිටින්න ඕනේ. සභාවට පියෙක් වෙන්න. 11 කියනවා. මොකක්ද? මේක විශ්වාස වූ කීමක්. අපි උන්වහන්සේ සමග මැරෙමු නම් උන්වහන්සේ සමග ජීවත් වෙන්නෙමු. ඒක තමයි කියන්නේ. උන්වහන්සේ සමග මැරෙන්නේ මොකටද? අපි කුරුසේ බැරුණා. දැන් ඕගොල්ලෝ බෞද්ධිස්ම වෙනකොට බැරලා නෙවෙයි දාවේ. තාමත් ජීවත් වෙනවද? බෞද්ධිස්ම වෙනකොට ක්‍රිස්තුස් වහන්සේ සමග මැරෙමු. හැබැයි වචනයක් කිව්ව ගමන් මූණ එහෙනම් ජීවත් ඒගොල්ලෝ මැරිලා නැහැ. ආත්මික පියා මොන හරි වචනයක් කිව්වම ජීවිතේ වැරද්දක් හදාගන්න ඔරොප්පු වෙනවා. ඊළඟට එන්නේ. ඊට පස්සේ ගිහලා තන්තන් වල කචු කුචු ගන්න. ඊට පස්සේ කුචු කුචු හොතා එනවා. ඊට පස්සේ දිල් තු පාගල් වෙලා යන්න යනවා. ඊට ලොබෙත් නැහැ ලොබි ගහෙත් නැහැ. වඩන්නේ නැහැ ඒගොල්ලෝ මැරිලා නැහැ. ජීවත් වෙමුණ උන්වහන්සේත් එක්ක ජීවිතය මැරෙමුණ උන්වහන්සේ සමග මොකද කියන්නේ අපි උන්වහන්සේ සමග මැරුණෙමු නම් උන්වහන්සේ සමග ජීවත් වන්නේ. දැක්කද? අපි මැරුණා නම් ඔබ මැරිච්ච කෙනෙක් නම් විතරයි ඔබ ජීවත් වෙන්නේ. කායකද? උන්වහන්සේත් එක්ක. හැබැයි ඔබ මැරිච්ච නැති කෙනෙක් නම් ඔබ ජීවත් වෙන්න යන්නේ නැහැ උන්වහන්සේ සමග. මම නෙවෙයි කියන්නේ බයිබලේ කියන්නේ. මැරෙමු නම් ජීවත් වෙනවා. හරිද? මැරෙමු නම් ජීවත් වෙනවා. ඒ කියන්නේ මැරිලා නැත්තම් ඔබ ජීවත් වෙන්නේ යන්නේ නැහැ. 12 ඒක විශ්වාස කියවනක් කියලා ලියලා තියෙනවා. ඒක පොඩ්ඩක් හයිලයිට් කරගන්න ඕනේ බයිබලේ.
ඒක මුළු ජීවිත කාලෙම highlight කරගත්තත් කමක් නැහැ. තේරුණාද? පාස්ට් අන්තිමට කිව්ව දේශනාවේ highlight කරගන්න කිව්ව වචනේ. දෙක තිමෝති 2:11 වෙනි පදේ. අපි ඉවසමු නම් උන්වහන්සේ සමග රජකම් කරන්නෙමු. හාලෙලූයා. මම හරි ආසයි පදේ. ඉවසමු නම්. ඒ කියන්නේ ඒගොල්ලෝ දුක ඉවසන්නේ. දැක. පවුවේ කාලේ මම සේවය කරන තැන මට මාර ප්‍රශ්න. පුදුම ප්‍රශ්න. මේ පුංචි ළමයි අහන දේවල් මේ හෑන්ඩ් ඕවර් එකේ අහන්න. මට කේන්ති ගිය පාර මං කිව්වා මගේ පුතා මෙතන ගෙනාව නම් ඒක කරනවා ඔයාට වැඩිය හොඳට කලකිරුවා. ඊට පස්සේ මට ඇතුලෙන් කියනවා ඉවසන්න පුරුදු වෙලා. ඒතකොට මං අනිත් අයක මං කතා කරන කියනවා මාව දෙවියන් වහන්සේ මගේ පේෂන් එක ඉවසීම පරීක්ෂා කරනවා මේ කාලේ තුල. දැක්කද? ඒක මොනවද? අපි ඉවසමු නම් උන්වහන්සේ සමග මොනවද? රජකම් කරන්නෙමු. අපි උන්වහන්සේ නාඳුනමු යයි කියමු නම් උන්වහන්සේත් නුඹලා නාඳුනමු කියනසේක. ඒ කියන්නේ ඔබ කිසි කලක මම නොහැඳින්නෙමි. කොහමද? නුඹ කිසි කලක මම නොහැඳින්නෙමි. ඒ කියන්නේ එපමණ කල් අපි මොනවද කරලා තියෙන්නේ? හැඳින ගන්න වැඩ නෙවෙයි කරලා තියෙන්නේ. අන්තිපදි. හලෙලූයා. අපි විශ්වාස වුණා. උන්වහන්සේ විශ්වාසව සිටිනසේක. එක්ක අපි විශ්වාස වුණත් උන්වහන්සේ විශ්වාසව සිටිනසේක. මක්නිසා තමන් වහන්සේගේ වචනය බොරු කරන්නට උන්වහන්සේට බැරි. අපි විශ්වාස වුණේ කාගේ වචනේද? දෙවියන් වහන්සේගේ වචනේ. එතකොට දෙවියන් වහන්සේ කියනවා එයාගේ වචනය බොරු කරන්න බැරි නිසා උන්වහන්සේට සිද්ධ වෙන මොනවාද? ඒ විශ්වාසය අල්ලගන්න. ඔබ විශ්වාස කරන්නේ බොරුකාරයෙක්ගේ වචනයක් නෙමෙයි. සර්ව පරාක්‍රම දෙවියන් වහන්සේගේ විශ්වාසවන්ත වචනේ. ඒ වචනේ තමයි අපි වෙනුවෙන් ඇවිල්ලා මැරුණේ. වාක්‍යano ආරම්භයේදී සිටිසේක කියලා කිව්වේ ඒ වචනේ. දැන් මෙන්න මේකයි. මේ කතා කරන්නේ කාටද? තිමෝතියස් වගේ විශ්වාසවන්ත දරුවට. ඒ දරුවා සභාව අරගෙන ගියා. ව්‍යාප්ත කරා. නමුත් තිබුණු තැන මොකද්ද? දැන් නටබුණ. එතන නටබුණක් වුණාට දෙවියන් වහන්සේගේ හදවතේ මිලියන ගාණක් සෙනග ඉන්නවද? එක නටබුමක් එතන ඉතුරු වුණා. නමුත් මිලියන ගාණක් උන්වහන්සේගේ වචනේ සදාවතුන්ට ගියා. සුද්ධවන්තයන්ට ගියා. මෙන්න මේකයි. මම ලෑස්තිද පිපිදෙන්න? මම ලෑස්තිද පිපිදෙන්න? අනේ පාස මට යාඥා කරන්න මගේ මේ අතේ අමාරුවක් තියෙනවා, කොන්දේ අමාරුවක් තියෙනවා, බඩේ අමාරුවක් තියෙනවා, අතන අමාරුවක් තියෙනවා. නෑ මම නැගිටින්න ලෑස්තිද? මම පිපිදෙන්න ලෑස්තිද? ඒක ඔබගේ යාඥා බිල්ල ගන්න ඕනේ එහෙමයි. මම ඔයගොල්ලෝ වෙනුවෙන් යාඥා කරන්නේ. ඔයගොල්ලෝ පිපිදුණා නැතත් මම මේක අවසානයේදී මම ඔයගොල්ලන්ට යාඥා. දෙවියන් වහන්සේ කියන්නේ. ගණන් දීම තියෙනවද? සභාව ඉස්සරහට ගිහින්. ගණන් දීම තියෙනවද? මතක තියාගන්න. මාගේ යෑමෙන් පස්සේ මොකද්ද වෙනස් වෙන්නේ? කාලය. කාලය වෙනස්. ඒ කියන්නේ මොකක්ද දෙන්නේ? විනිශ්චය. විනිශ්චය. මගේ න්යායයෙන් පස්සේ සභාවට එන මොකද්ද? විනිශ්චය. හැබැයි ඒ විනිශ්චයෙන් බේරෙන්න කවුරු හරි පියෙක් එන්න ඕනේ ඉදිරියට. සභාවට. හොඳයි අපි නැගිටලා යාඥා කරමු. අර ඊටික කොටසක් තියෙනවා.